තමයි මං කිව්වා ඔයගලන්ට වීඩියෝ එකක් දෙන්නම් කියලා මේ software development life cycle එක ගැන. හරිද? ඒකේ මෙන්න මේ මුල් ටික ඔයගොල්ලෝ නිකන් කියවගත්තා නම් ඔයගලන්ට තේරෙනවා මොකද්ද තියෙන්නේ කියලා. හරි. ඒක නිකන් සාමාන්‍ය දේවල් ටික තියෙන්නේ. ඔයගලන්ට උවමනා වෙන කොටස් ටික තමයි මෙන්න මේක. හරි. පද්ධති සංවර්ධන ජීවන චක්‍රය. එහෙම නැත්නම් system development life cycle එක. හරිද? ඒකේ ඔයගලන්ට සාමාන්‍ය ළමයි මෙන්න මේ විදියටම නෙමෙයි මේ තේරුම එන වචන වලින් මේ සිස්ටම් එක හැදිලා තියෙන්නේ. අනිවාර්යෙන් මේ වචනම තියෙන්න ඕනි කියලා දෙයක් නැහැ. හැබැයි ඔයගොල්ලන්ගේ සිලබස් එකට මේ ටික ඔයගොල්ලෝ මතක තියාගන්න පේපර් එකට මේ ටික අහන්න පුළුවන්. හරිද? ඔයගොල්ලෝ දන්නවනේ සාමාන්‍යයෙන් දෙවෙනි පේපරේ 6 වෙනි ප්‍රශ්නේ මේ පාඩමෙන් තමයි එන්නේ. හරිද? ඒකින්ද මේ ටික පිළිවෙලට පොඩ්ඩක් මතක තියාගන්න. ඒකේ තියෙන්නේ identification of requirements. ඒ කියන්නේ අවශ්‍යතා හඳුනා ගැනීම, designing the solution, විසඳුම සැලසුම් කිරීම, ඊළඟට coding of the solution නැත්නම් විසඳුම කේතකරණය, ඊට පස්සේ testing and debugging කියන්නේ විසඳුම් පරීක්ෂා කිරීම හා දෝෂ ඉවත් කිරීම. ඊළඟට තියෙනවා deployment කියලා. ඒ කියන්නේ පද්ධතිය පිහිටුවීම. අන්තිමට තියෙන maintenance පද්ධතිය නඩත්තු කිරීම. ඊළඟට හොඳට මතක තියාගන්න ඕන කාරණයක් තමයි මෙතන දාලා තියෙනවා. පද්ධතියක් ස්ථාපිත කර භාවිතා කරන විට නව අවශ්‍යතා මතුවිය හැක. හරිද? එන්න ඊළඟට තියෙන ටික හොඳට බලන්න. එවිට පළමුවෙනි පියවරට නැවත ගොස් එම නව අවශ්‍යතා සපුරා ගැනීමට මෙම ක්‍රියාවලිය පුනර්කරණය කර හැක. ඒ කියන්නේ අපිට අවශ්‍ය වුණොත් අලුත් අවශ්‍යතා මේකට ඇතුළත් කරන්න ඕන වුණොත් මොකද කරන්නේ? ආපහු පළවෙනි පියවරට ගිහිල්ලා මේ සෙට් එක ආපහු පුනර්කරණය කරන්න පුළුවන්. ඒ කියන්නේ ආපහු මුලින්ම මේ ටික කරගෙන එන්න පුළුවන්. හරි. අන්න ඒක මතක තියාගන්න. ඊළඟට මෙන්න මේක විස්තර කරලා තියෙන්නේ අවශ්‍යතා හඳුනා ගැනීම. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝගේ මට මතක විදිහට ආයේෂ් මට කිව්වා අර මොඩල්ස් දෙක ගැන පොඩ්ඩක් විස්තර කරන්න කියලා. ඒ මොඩල්ස් දෙකේ තියෙන්නේ මෙන්න මේවා තමයි. හරිද? මේවම තමයි මේ මොඩල්ස් වලට වෙන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ ටික කරන්න පුළුවන් විදි කීපයක් තමයි මොඩල්ස් වලින් පෙන්වන්නේ. එතකොට මේ මොඩල්ස් වලින් ඔයගොල්ලන්ට තියෙන්නේ waterfall මොඩල් එකයි iterative incremental මොඩල් එකයි. සෝරි ළමයි මේ කැස්ස තාම හොඳ නැහැ. පොඩ්ඩක් කතා කරනකොට කැස්ස ආයි එනවා. හරි. කැස්ස මතක් කරලා ඔයගොල්ලෝ මේ කරුණු ටික පොඩ්ඩක් අහගන්න. හරිද? right. හරිද? මේ අවශ්‍යතා හඳුනා ගැනීම කියන එකේදී වෙන්නේ අපිට මොකක් හරි සිස්ටම් එකක් හදන්න දුන්නම ඒ සිස්ටම් එක ගැන විස්තර අපි හොයාගන්න ඕනේ. එතකොට විස්තර හොයාගන්න විදි ටික තමයි මේ තියෙන්නේ. එතකොට ඒකේ විදි පහක් ගැන කියනවා. පළවෙනි එක ඔබ්සර්වේෂන්. එහෙම නැත්නම් නිරීක්ෂණය කියලා කියනවා. ඊට පස්සේ ඉන්ටර්විව් නැත්නම් සම්මුඛ සාකච්ඡා. ඊට පස්සේ questionnaires නැත්නම් ප්‍රශ්නාවලි. ඊළඟට document sample collection. ඒ කියන්නේ මොකක් හරි ආයතනයක තියෙන ලිපි ගොනු ඒගොල්ලෝ කොහොමද ඒ ෆයිල්ස් තියාගෙන ඉන්නේ මේන්ටේන් කරන්න කියන විස්තර ටික.
ඊට පස්සේ ප්‍රොටෝටයිපින් කියන්නේ අර අපි හදලා ඉවර කරන්න යන සිස්ටම් එක ගැන නැත්නම් ඒ සිස්ටම් එකේ පොඩි ආකෘතියක් හදලා පෙන්වන එක තමයි. කියන්නේ ඒක පෙන්නලා කියන්නේ පොඩි ආකෘතියක් හදලා කස්ටමර්ට පෙන්නලා ඒක ගැන කස්ටමර් මොකද හිතන්නේ මේ වගේ එකක්ද එයාට ඕනේ. තව මොනවද මේකට ඇඩ් වෙන්න ඕනේ වගේ තොරතුරු අරගන්න එක තමයි කරන්නේ. හරිද? අනේ ටික මේක කියවනවා ඔයගලන්ට තේරෙනවා. හරි. මම උමනා කරන ටික කියන්නම් අනිත් ටික ඔයගොල්ලෝ කියවල ඔලුවට දාගන්න. හරි. ඊළඟට කරන්නේ විසඳුම් සැලසුම් කිරීම. හරිද? මේ නිරීක්ෂණය අවශ්‍යතා හඳුනාගත්තට පස්සේ කියන්නේ අපේ සිස්ටම් එකට අවශ්‍ය කරන දේවල් මොනවාද කියලා හඳුනාගත්තට පස්සේ අපි කරන්නේ අපේ සිස්ටම් එක ඩිසයින් කරන එක. හරිද? විසඳුම සැලසුම් කිරීම. හරි. විසඳුම සැලසුම් කිරීම නැත්නම් ඉංග්‍රීසි වලින් කියන්නේ designing the solution. හරිද? දැන් අවශ්‍යතා හඳුනාගත්තට පස්සේ ඒ කියන්නේ සිස්ටම් එකට උවමනා කරන දේවල් මොනවාද කියලා හඳුනාගත්තට පස්සේ අපි මොකද කරන්නේ? අපේ සිස්ටම් එක ඩිසයින් කරනවා. හරිද? සිස්ටම් එක හදනව නෙමෙයි සිස්ටම් එක ඩිසයින් කරනවා. හරිද? එතෙන්දි කරන්න මෙන්න මේ ටික. මේ ටික පොඩ්ඩක් මතක තියාගන්න. හරිද? සිස්ටම් එක ඩිසයින් කරද්දී මෙන්න මේ ටික තමයි කරන්න. හරි. අපේ සිස්ටම් එක හදන්න අපි පාවිච්චි කරන සොෆ්ට්වෙයාර් මොනවාද කියන එක අපි මුලින්ම ඩිසයිඩ් කරන්න ඕන. මොන සොෆ්ට්වෙයාර්ද පාවිච්චි කරන්නේ. අපි හිතමු අපි මොකක් හරි ආයතනයකට වෙබ් එකක් හදනවා කියලා. එතකොට අපි කල්පනා කරලා බලනවා අපි මොන ලැන්ග්වේජ් එකෙන්ද හදන්නේ. හරිද? එතකොට අපි හිතමු PHP වලින් හදනවා. ඊට පස්සේ database වලට MySQL පාවිච්චි කරනවා. ඊට පස්සේ JavaScript පාවිච්චි කරනවා. CSS පාවිච්චි කරනවා. ඊට පස්සේ HTML පාවිච්චි කරනවා. හරිද? ඊට පස්සේ උමනා කරන සොෆ්ට්වෙයාර් ටික අපි තීරණය කරාට පස්සේ ඒ සොෆ්ට්වෙයාර් රන් කරන්න උමනා වෙන හાર્ඩ්වෙයාර් මොනවාද කියලා බලනවා. එතකොට අපිට සර්වර් එකක් ඕන. හරිද? එතකොට ඒ සර්වර් එකේ තියෙන්න ඕනේ PHP වලට සපෝට් කරන අනිත් සොෆ්ට්වෙයාර් දාලා තියෙන්න ඕනේ. ඊට පස්සේ MySQL වලට සපෝට් කරන සොෆ්ට්වෙයාර් ටික තියෙන්න ඕනේ. ඊට පස්සේ HTML CSS නම් සාමාන්‍ය ඕන එක වැඩ කරනවා. ඊට පස්සේ අපි හිතමු අපේ සිස්ටම් එකේදී කස්ටමර්ට මොන හරි රිසිට් එක print කරන්න ඕනේ කියලා අන්න එන ඒකට උවමනා කරන හાર્ඩ්වෙයාර් කොටස් ටික මොනවාද ඒ වගේ උවමනා කරන සොෆ්ට්වෙයාර් හાર્ඩ්වෙයාර් අපි තීරණය කරනවා. ඊට පස්සේ කස්ටමර්ට ඩිස්ප්ලේ වෙන ඉන්ටර්ෆේස් එක කොයි විදියට දෙන්න ඕනේ කියන එක ප්ලෑන් කරනවා. හරි. ඊට පස්සේ ඒ එකිනෙකට සම්බන්ධ වෙලා වැඩ කරන්නේ කොහොමද කියන එක මුලින් ප්ලෑන් කරන්න ඕනේ. හරිද? උදාහරණයක් විදිහට කිව්වොත් වෙබ්සයිට් එකක නම් කස්ටමර් ඇවිල්ලා ලොග් වෙන්න ඕනේ. ඊට පස්සේ කස්ටමර්ට පේන ඩිස්ප්ලේ එක නැත්නම් ඉන්ටර්ෆේස් එක වෙනස්. ඊට පස්සේ shop එකේ වැඩ කරන අයට පේන ඩිස්ප්ලේ එක වෙනස්. මොකද shop එකේ ඉන්න අය අපි හිතමු ඇඳුම් කඩයක් කියලා. එතකොට ඇඳුම් කඩේට උමනා කරන කියන්නේ ඒකේ වෙබ්සයිට් එකට උමනා කරන ඩීටේල්ස් දාන්න එක්කෙනෙක් ඉන්නවනේ. ඇඳුම් වල ෆොටෝ දාලා ඒකේ විස්තර දාලා ඒකේ ප්‍රයිසිං දාලා අන්න එහෙම ඩීටේල්ස් දාන කෙනාට පේන ඩිස්ප්ලේ එක වෙනස්. ඊට පස්සේ කස්ටමර් ගිහිල්ලා ඒක බලනකොට එයාට පේන ඩිස්ප්ලේ එක වෙනස්. හරි. මේ වගේ එක එක ඉන්ටර්ෆේසස් කොහමද ඊට පස්සේ එකින් එකට ඉන්ටර්ෆේසස් වලින් මාරු වෙවි කොහොමද යන්න ඕනේ. ඊට පස්සේ ඊමේල් යන සිස්ටම් එකක් තියෙනවා නම් ඒක කොහොමද කරන්නේ. ඒ වගේ එකින් එක කොටස් වලට සහ ඒ කොටස් අතර තියෙන සම්බන්ධතාවය අපි මුලින්ම ප්ලෑන් එකක් දාගන්න ඕනේ. හරි.
ඊට පස්සේ මේක කියන උචිත දෘඩාංග මෘදුකාංග තීරණය කිරීම කියන එක. ඒක අපි කලින් කිව්වා. ඊට පස්සේ ආයි කියන මෘදුකාංග දත්තක බඩා අතුරු මොනත් ඒක දැන් කිව්වා. ඊට පස්සේ පරීක්ෂණ සැලසුම් කිරීම කියන්නේ අපි දැන් ප්ලෑන් එකක් හදාගත්තනේ. ඒ ප්ලෑන් එක කොහොමද ඉස්සරහට ගෙනියන්නේ? හරිද? ඒ කියන්නේ අපි දැන් ඒක ප්ලෑන් එක හදපු ගමන් හරි මෙන්න මේ විදිහට කරමු කියලා ඒක ඉවරයක් කරන්නේ නැතුව ඒගොල්ලෝ කතා වෙලා ප්ලෑන් එක හදා ගන්නවා. මෙතන මේ ඒගොල්ලෝ කියලා කියන්නේ අපි හිතමු සොෆ්ට්වෙයාර් කම්පැනියක් කියලා. ඒකේ ඉන්න එක එක කට්ටිය ඉන්නවනේ. කෝඩ් කරන කට්ටිය ඉන්නවා. ඊට පස්සේ ඔය PHP කෝඩ් කරන්න වෙනම කට්ටියක් ඉන්නවා. ඊට පස්සේ ඩිසයිනින් වලට වෙනම කට්ටියක් ඉන්නවා. ඊට පස්සේ මාකටිං වලට වෙනම කට්ටියක් ඉන්නවා. ඊට පස්සේ ඕවා ටෙස්ට් කරන්න වෙනම කට්ටියක් ඉන්නවා. අන්න ඒ කට්ටිය එකට ඉඳගෙන හරිනම් මේක කරන විදිහ හරිනම් ඒ කට්ටිය එකට ඉඳගෙන කතා කරන්න ඕනේ. හරි මුලින්ම කරන්න මෙන්න මේ කොටස. ඊට පස්සේ මෙන්න මේ කොටස. ඊට පස්සේ මේ කොටස. ඔය විදිහට ඒ හදන්න ඉන්න සිස්ටම් එක ප්ලෑන් කරලා ඒ ප්ලෑන් එක ටෙස්ට් කරන එක තමයි මේ අන්තිමට තියෙන්නේ. හරිද? අනිත් එක ළමයි මේ ටෙස්ට් ප්ලෑන් කියන එකේදී කරනවා තව පොඩ්ඩක් ඉන්න. හරි. මේ සිස්ටම් එක හදලා ඉවර වුණාට පස්සේ අපි කරනවනේ ටෙස්ටිං. මේක ඉස්සරහට තියෙනවා මෙන්න මේක ටෙස්ටිං. අන්න ඒකෙදි කරන්න ඕන ටෙස්ට් මොනවාද කියන එක ඒගොල්ලෝ ඉස්සෙල්ලා තීරණය කරගන්න ඕනේ. හරිද? අනිවාර්ය දෙයක් නෙමෙයි සාමාන්‍යයෙන් එහෙම කරනවා. මොන ටෙස්ට්ද මේකේ කරන්න ඕනේ. මේ අපි හිතමු මේ අර කලින් කිව්වා වගේ ලොග් වෙන කොටසක් හදනවා, කස්ටමර්ට රෙජිස්ටර් වෙන කොටසක් හදනවා, ඊට පස්සේ ලොග් වෙන්න කොටසක් හදනවා. ඊට පස්සේ කස්ටමර් ඇවිල්ලා ඒ වෙබ්සයිට් එකේ වමනා කරන අයිටම් සිලෙක්ට් කරලා කාට් එකට දාගන්න ටික. හරිද? ඔයගොල්ලෝ ඔය ඩරස් වගේ වෙබ් එකකට ගිහිල්ලා පොඩ්ඩක් පාවිච්චි කරලා බැලුවොත් ඔයගොල්ලෝ දන්නවා. ඒකේ වමනා දේවල් තෝරලා අර කාට් එකට නැත්තම් shopping basket එකට දාගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අන්තිමට පේමන්ට් එක කරාට පස්සේ පේමන්ට් එක කරන වෙලාවේ ඒගොල්ලෝ ඇඩ්‍රස් එහෙම ආනවා. ඊට පස්සේ පේමන්ට් එක කරාට පස්සේ ඇඩ්‍රස් එකට එවනවා. හරිද? අන්න ඒ එක එක කොටස් තියෙනවනේ මම කියපු. රෙජිස්ටර් වෙන එක කොටසක්. ලොග් වෙන එක තව කොටසක්. ඊට පස්සේ shopping cart එක තව කොටසක්. ඊට පස්සේ පේමන්ට් එක තව කොටසක්. හරි. ඔන්න එක එක කිව්ව කොටස් අතර data කොහොමද හුමාරු වෙන්නේ කියන එක ඒගොල්ලෝ ටෙස්ට් කරන්න ඕනේ. එතකොට ඒවට ටෙස්ට් කරන්න වෙනම ඒගොල්ලෝ ඒවා ප්ලෑන් කරලා කලින් කරන්න ඕනේ. හරිද? මෙන්න මේ ටෙස්ට් වලට මේ විදිහට තමයි අපි කරන්න ඕනේ. හරි. ඊට පස්සේ අන්තිමට අපි සිස්ටම් එක ක්ලයන්ට් පෙන්නනෝනේ. ඒ ක්ලයන්ට් පෙන්නන වෙලාවට කොයි වගේ දෙයක්ද ක්ලයන්ට් පෙන්නන්න ඕනේ. අන්න ඒ වගේ දේවල් තමයි මේ ටෙස්ට් ප්ලෑන් එකේ කරන්නේ. හරි. එතකොට එන්නේ සෙට් එකම කරන්නේ මේ කියන විසඳුම් සැලසුම් කිරීම කියන කොටස. හරිද? ඊළඟ කොටස තමයි අපි මේ ඩිසයින් කරගත්ත පොඩ්ඩක් ඉන්න ළමයි. පොඩ්ඩක් ඉන්න.
හරි. මේ විසඳුම් සැලසුම් කිරීම කියන එක කරාට පස්සේ ඊළඟට අපේ සිස්ටම් එක කෝඩ් කරන එක කරන්න. හරි. අපි මේ හදන්න ප්ලෑන් කරගත්තු සිස්ටම් එක කෝඩ් කරන එක තමයි ඊළඟට කරන්නේ. හරිද? එතකොට ඒ කෝඩ් කරන වෙලාවට ඔයගලන්ට කැමති කම්පියුටර් ලැන්ග්වේජ් එකක් පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඊළඟට අපි කලිනුත් ඔය කෝඩ් කරන පාඩමේදී කතා කරා වගේ කේත සරල වීම හා කාර්යක්ෂම වීම මගින් තේරුම් ගැනීමට සහ ගොඩනැගීමට පහසු වෙයි. අපි ඒව කතා කරා කලින්. හරිද? උදාහරණ විදියට variables හදනකොට variable වලට තේරුමක් තියෙන නම් දාන්න. හරිද? නිකන් xy කියලා දාගෙන යන්න නැතුව variable වලට අදාළ වෙන විදියට ඒ variable පාවිච්චි කරන්නේ මොනවටද කියන එක තේරුම් ගන්න පුළුවන් වෙන්න variable වලට නම් දෙන්න කියලා අපි කතා කරා. ඊළඟට තව එකක් තමයි කෝඩ් එකේ ડોකියුමන්ටේෂන් කරන්න කියලා. ඒ කියන්නේ variable එකක් හදුවම ඒ variable එක යටින් අපි කමෙන්ට් එකක් දානවා. මෙන්න මේ variable එක මෙන්න මේ හේතුවට තමයි හැදුවේ. මෙන්න මේ data ස්ටෝර් කරන්න තමයි මේ variable එක හදලා තියෙන්නේ. අන්න ඒ වගේ පැහැදිලිව කෝඩ් එක ලිව්වම ඒක ආපහු අප්ඩේට් කරන්න හරි මොඩිෆයි කරන්න හරි ලේසි. හරිද? ඔන්න ඔක තමයි කෝඩින් වල තියෙන්නේ. ඊළඟට අපි අර එතනදී පරීක්ෂණ සැලසුම් කිරීම කියවනේ. අන්න ඒ සැලසුම් කරව පරීක්ෂණ ටික තමයි මෙතන කරන්නේ. හරිද? ඒකේ මුලින්ම කරන්නේ ඒකක පරීක්ෂාව, ඊළඟට සමස්ත පරීක්ෂාව, පද්ධති පරීක්ෂාව සහ ප්‍රතිග්‍රහණ පරීක්ෂාව. හරි. ඒකේ ඒකක පරීක්ෂාව කියන්නේ අර අපි හදපු එක එක කොටස් වෙන වෙනම පරීක්ෂා කරලා බලනවා. ඒව හරියට ඒවට දෙන data වලට අදාළව information හරියට එළියට දෙනවද? output එක හරියට එනවද? ඊට පස්සේ මොකද කරන්නේ? මේ එක එක කොටසෙන් ඊළඟ කොටසට හරියට යනවද? ඒ කියන්නේ රෙජිස්ටර් වුණාට පස්සේ උදාහරණයක් විදියට වෙබ්සයිට් එකේ රෙජිස්ටර් වුණාට පස්සේ database එකේ ගිහලා හරියට data ටික save වෙනවද? ඊට පස්සේ ඒ save කරපු data පාවිච්චි කරලා login වෙන්න පුළුවන්ද? එතකොට රෙජිස්ටර් එකේ ඉඳන් login එකට හරියට යනවද? login එකේ ඉඳන් ඊට පස්සේ cart එකට හරියට යනවද? ඊට පස්සේ payment එකට හරියට යනවද? ඔය වගේ එකින් එකට පද්ධති අතර දත්ත හුමාරු වෙන එක පරීක්ෂා කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ එකිනෙක අතර හරියට දත්ත හුමාරු වෙනවා කියලා තේරෙනවා නම් හරිද? හිතන්නකො එහෙම වෙන්නේ නැහැ කියලා. එහෙම වෙන්නේ නැත්නම් ඒක අපි දන්නවා මෙතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒ ප්‍රශ්නේ හොයාගෙන ඒක මුලින්ම ඒක ෆික්ස් කරලා ඉන්න ඕන. ඊට පස්සේ ඔය උපකොටස් අතර නැත්නම් උපපද්ධති අතර දත්ත හුමාරු හරියට වෙනවනම් ඊළඟට මොකද කරන්නේ? සම්පූර්ණ පද්ධතිය සම්පූර්ණ තනි එකක් විදිහට අරගෙන ටෙස්ට් කරලා බලනවා. හරිද? එතකොට දැන් හරියට සමහර වෙලාවට වෙන්න පුළුවන් ඔය එකිනෙක කොටස් චෙක් කරද්දී ප්‍රශ්න තිබ්බේ නැති වුණාට සම්පූර්ණ එක ගත්තම සමහර වෙලාවට ප්‍රශ්න එන වෙලාවල් තියෙනවා. ඒක මෙන්න මෙහෙමයි කියලා උදාහරණ වලින් දෙන්න බෑ. සමහර වෙලාවට එනවා. හරිද? එහෙම ප්‍රශ්න ආවොත් ඒවා ෆික්ස් කරනවා මේ අවස්ථාවේදී. ඊළඟට මොකද කරන්නේ? සම්පූර්ණ සිස්ටම් එක පරීක්ෂා කරලා ඉවරනාට පස්සේ මේ ප්‍රතිග්‍රහණ පරීක්ෂාව කියන්නේ acceptance testing. ඒ කියන්නේ අපි හදපු සිස්ටම් එක අපේ කස්ටමර්ට පෙන්නලා එයා මොකද මේක ගැන කියන්නේ?
සහ අපිට පුළුවන් කස්ටමර් නොවන කියන අපිට මේ සිස්ටම් එක හදන්න කීප එක්කෙනා නොවන වෙන කීප දෙනෙකුට පෙන්නලා මේ අපේ හදපු සිස්ටම් එක කොහොමද වැඩ කරන්නේ. ඒගොල්ලන්ට ඒක පාවිච්චි කරන්න ලේසිද, ඒකේ කරන්න තියෙන දේවල් තේරෙනවද? ඔයගොල්ලෝ දැකලා ඇති සමහර වෙබ්සයිට් තියෙනවා. ඒකට ගියාට පස්සේ පාවිච්චි කරන්න තේරෙන්නේ නැහැ. හරිද? මොකද ඒක කීප දෙනෙක් එකතු වෙලා හදලා තියෙන්නේ. ඒගොල්ලන්ට හිතෙන විදිහට හදලා තියෙනවා. කස්ටමර්ට ඒක පාවිච්චි කරන්න තේරෙන්නේ නැහැ. හරිද? අන්න ඒ වගේ නොවෙන්න තමයි මේ සිස්ටම් එකට අදාළ නොවන නැත්තම් අපේ මේන් කස්ටමර් නොවන කෙනෙකුට සහ එහෙම කීප දෙනෙකුට පෙන්නලා අපිට අහන්න පුළුවන් අපි මෙහෙම එකක් හදලා තිනවා. ඔයාලට මේක පාවිච්චි කරන්න තේරෙනවද? මොනවාද අඩුපාඩු තියෙන්නේ? මොන දේවල් ඇඩ් වුණොත් හොඳයිද වගේ විස්තර අරගන්න පුළුවන්. හරිද? මේකේ ප්‍රධාන දේ තමයි කස්ටමර්ට පෙන්නලා එයා මේකට කැමතිද නැද්ද කියන එක දැනගන්න එක තමයි මේ ඇක්සෙප්ටන්ස් ටෙස්ටින් එකේ ප්‍රධානම අරමුණ. හරි. ඊට පස්සේ කස්ටමර් එකට කැමති නම් මොකද කරන්නේ? අන්න ඒ පද්ධතිය අපි පිහිටුවීම නැත්තම් අපි කියනවා ඩිප්ලොයිමන්ට් කරනවා. ඒක එක්කෝ දැන් වෙබ්සයිට් එකක් නම් ඔන්ලයින් වෙබ්සයිට් එක දාන එක තමයි තියෙන්නේ. එහෙම නැතුව වෙන ඉන්ටර්නල් සොෆ්ට්වෙයාර් එකක් නම් ඒ සොෆ්ට්වෙයාර් එක අපි ගිහිල්ලා කස්ටමර්ගේ තියෙන කම්පියුටර් වල ඉන්ස්ටෝල් කරන්න වගේ දේවල් කරන්න වෙනවා. හරිද? එතකොට මේ පිහිටුවීම කියන එක නැත්තම් ඩිප්ලොයිමන්ට් එකෙත් විදි 4ක් තියෙනවා. ಜಾති 4ක්. ඒක පළවෙනි එක තමයි ඩයිරෙක්ට් ඩිප්ලොයිමන්ට්. ඒ කියන්නේ පාවිච්චි කර හිටපු සිස්ටම් එක එහෙම් පිටින්ම නවත්තලා අලුත් සිස්ටම් එක පාවිච්චි කරන්න දෙනවා. ඒ කියන්නේ දැන් අද වැඩ ඉවර වෙනකොට තියෙන පරණ සිස්ටම් එක හෙට වැඩට එනකොට අලුත් සිස්ටම් එකක් දාලා තියෙන එක පාවිච්චි කරන්න තියෙනවා. හරිද? එතකොට එහෙම දාලා පොඩි ට්‍රේනින් එකක් දෙනවා මෙහෙම තමයි පාවිච්චි කරන්න කියලා. ඉතින් පාවිච්චි කරන කෙනා ටික ටික එකට හුරු වෙනවා. හරි. ඊට අමතරව තව තියෙනවා පැරලල් ඩිප්ලොයිමන්ට් කියලා. ඒකෙදි වෙන්නේ පරණ සිස්ටම් එකත් එක්ක අලුත් සිස්ටම් එක පාවිච්චි කරගෙන යනවා පොඩි කාලයක්. ඊට පස්සේ ඒක පාවිච්චි කරන කෙනා අලුත් සිස්ටම් එකට හුරු වුණාට පස්සේ පරණ සිස්ටම් එක සම්පූර්ණයෙන් නවත්තලා දාලා අලුත් එක පාවිච්චි කරගෙන යනවා. ඒකට කියන්නේ සමාන්තර පිහිටුවීම නැත්නම් පැරලල් ඩිප්ලොයිමන්ට්. ඊළඟට තියෙන්නේ නියමෝමය පිහිටුවීම කියලා. ඒකෙදි කරන්නේ උකට තියෙන හොඳම උදාහරණය තමයි ඔය සාමාන්‍ය රජයක් විසින් කරන දේවල්. උදාහරණයක් විදියට ඉස්කෝල සිස්ටම් එකට අලුතෙන් මොකක් හරි හඳුන්වලා දෙන්න උවමනා වුණාම ඒගොල්ලෝ කරන්නේ ලංකාවේ එක දිස්ත්‍රික්කයක් තෝරගන්නවා. ඒ දිස්ත්‍රික්කයේ තියෙන පාසල් කිහිපයකට අපි හිතමු අලුත් විද්‍යාගාර පද්ධතියක් හඳුන්වලා දෙනවා කියලා. එතකොට පාසල් එක දිස්ත්‍රික්කයක පාසල් කිහිපයක් තෝරගෙන ඒ පාසල් වලට ඒ විද්‍යාගාර පහසුකම දීලා බලනවා. කොහොමද තත්ත්වය කියලා. එතකොට ඒකෙන් එන අවුට්පුට් එක නැත්තම් ඒගොල්ලන්ගේ දෙන රෙස්පොන්ස් එක හොඳයි නම් ළමයි කියනවා නම් ඒ සිස්ටම් එක හොඳයි. ඊට පස්සේ ටීචර්ස්ලා කියනවා නම් ඒක හොඳයි අපිට උගන්වන්න ලේසියි. අන්න ඒ වගේ හොඳ ෆීඩ්බැක් එකක් එනවනම් මොකද කරන්නේ? ඊළඟට මුළු ලංකාවෙම තියෙන ඉස්කෝල වලට එකපාරයි එක දීලා දානවා. හරිද? ඒක අර මේ පැරලල් කරන එකේම එක සිස්ටම් එකක් තමයි. ඒකේ පරණ සිස්ටම් එක තියෙනවා. හරිද? එතකොට පරණ සිස්ටම් එකත් එක්ක හැම ඉස්කෝලෙම දැන් මේකේ නම් උනේ පරණ අපි හිතමුකෝ ඉස්කෝල වලටම හඳුන්වලා දෙනවා කියලා. මේකෙදි කරන්නේ පැරලල් එකෙදි කරන්නේ හැම ඉස්කෝලෙකම පරණ සිස්ටම් එකක් තියෙති අලුත් එකක් පාවිච්චි කරන් ගිහිල්ලා ඊට පස්සේ කාලයක් ගියාට පස්සේ පරණ එක නවත්තලා දානවා. ඊට පස්සේ අලුත් එක තමයි තියෙන්නේ. මේ නියමෝමයකෙදි වෙන්නේ හැම ඉස්කෝලෙකම කරන්නේ තෝරාගත්ත ඉස්කෝල කිහිපයක විතරක් කරලා ඒ සිස්ටම් එක හොඳයි වගේ තේරෙනවා නම් අන්න ඊළඟට
කෙලිම ලංකාවේ තියෙන හැම ඉස්කෝලේකටම අලුත් සිස්ටම් එක දීලා කෙලිම පරණ එක නවත්තලා දානවා. එතකොට අර ඉස්කෝල කිහිපයක විතරයි පරණ එකත් එක්ක අලුත් එක පාවිච්චි කරලා බලන්නේ. ඒක නිකන් ටෙස්ටිං පීරියඩ් එකක්. ඒත් අපි හිතමු බස්නාහිර දිස්ත්‍රික්කයේ නෑ බස්නාහිර දිස්ත්‍රික්කය නෙමෙයි. අපි හිතමු කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් 10කට විතර වගේ ඒ විද්‍යාගාර පහසුකම දීලා බලනවා. එතකොට ඒක හොඳයි කියලා තේරුණොත් ඊළඟට ලංකාවේ තියෙන හැම ඉස්කෝලේකම මේ විද්‍යාගාර පහසුකම දීලා පරණ සිස්ටම් එක අයින් කරලා දානවා. හරි. ඊළඟට මේ කියන ඊළඟ එක තමයි අධීරමය පිහිටුවීම. නැත්නම් ෆේස් ඩිප්ලොයිමන්ට් කියන එක. මේකෙදි වෙන්නේ එකක් හරි ආයතනයක ගත්තොත් ඒ ආයතනයේ එක කොටසින් කොටස අලුත් කරගෙන යනවා. හරි. අපි මේ අර කලින් එකේම උදාහරණ ගත්තොත් ඉස්කෝල වලට විද්‍යාගාර පහසුකම් දෙනවා කියලා හිතන්නකො. මේකෙදි කරන්නේ අර පරණ එකත් එක්ක අලුත් එක්ක පාවිච්චි කරලා කොහොමද වැඩ කරන්නේ කියලා පරණ එක නවත්තනව නෙමෙයි. හරිද? බස්නාහිර පළාතේ ඉස්කෝල වලට මුලින්ම දෙනවා. විද්‍යාගාර පහසුකම් දෙනවා. මුලින්ම බස්නාහිර පළාතෙම දෙන්න බැර නම් කොළඹ දිස්ත්‍රික්කයේ විතරක් ඉස්කෝලවල විද්‍යාගාර පහසුකම් දෙනවා. හරිද? මේකෙදි බලන්නේ පරණ එක හොඳට වැඩ කරනවද අලුත් එක වැඩ කරනවද කින්නමන්ද නැහැ. කෙලින්ම කොළඹ දිස්ත්‍රික්කයේ ඉස්කෝල වලට අලුත් සිස්ටම් එක දෙනවා. ඊළඟට ගම්පහ දිස්ත්‍රික්කයේ ඉස්කෝල වලට අලුත් සිස්ටම් එක දානවා. ඊට පස්සේ තව මොකක් හරි දිස්ත්‍රික්ක එක දාලා ඔහොම දිස්ත්‍රික්ක වලට දාලා මුළු ලංකාවෙම තියෙන ඉස්කෝල වලට අලුත් සිස්ටම් එක දාන එක තමයි කරන්නේ. හරිද? ඒතකොට මේකදී අර වගේ ටෙස්ටිං පීරියඩ් එකක් නැහැ. ඒක කෙලින්ම අලුත් එක දාලා දෙනවා. හරිද? ඕක තමයි ඩිප්ලොයිමන්ට් ಜಾති ටික. හරි. හරි. ඊට පස්සේ ළමයි තියෙන්නේ නඩත්තු කිරීම නැත්නම් මේන්ටනන්ස් කියන එක. මේකෙදි බලන්න නව පද්ධති ස්ථාපනය කිරීමෙන් පසු යම් කාලයක් තුළ ක්‍රියාත්මක කිරීමේදී පද්ධතියේ නඩත්තු ලෙස හරි මේ සාමාන්‍ය දේවල් සිස්ටම් එක දැම්මට පස්සේ කාලයක් පාවිච්චි කරනකොට අපිට තේරෙනවා මේක සමහරවිට ඒ සිස්ටම් එකේ තියෙන අපිට උවමනා දේවල් නැහැ. හරිද? ඊළඟට අපි හිතමු මේක හાર્ඩ්වෙයාර් සිස්ටම් එකක් කියලා. මොකක් හරි ඇත්තටම හදපු හાર્ඩ්වෙයාර් කොටසක්. හරිද? එතකොට අපි හිතමු මෙහෙම උදාහරණයක් විදිහට ඔය ආපිකෝ ෆුඩ් සිටි කීල්ස් වගේ ඒවායි තියෙන ළමයි ඔය අපි ගිහිල්ලා බඩු අරගන්න අර මැෂින් එක අපි කියන්නේ කැෂියේ ඉන්න තැන එතන තියෙන කම්පියුටර් එක සහ ඒ තියෙන උපාංග ටික. එතකොට ඒවා කීල්ස් එකේ හදනව නෙමෙයිනේ. ඒක වෙන ආයතනයකින් තමයි ඒ ටික ඒ කීල්ස් ආපිකෝ වගේ ආයතන වලට දෙන්නේ. එතකොට ඒ හදන ඒ සොෆ්ට්වෙයාර් කම්පැනි මොකද කරන්නේ? ඒගොල්ලෝ මාසෙකට සැරයක් හරි මාස කිහිපයකට සැරයක් හරි අපිලා බලනවා. දාලා තියෙන සිස්ටම් එක හොඳට වැඩ කරනවද? මේකේ මොන හරි ප්‍රශ්න තියෙනවද? හරිද? සමහරවිට ඒගොල්ලෝ ඇවිල්ලා බලන්න කලින් ඔය කීල්ස් හරි අපිකෝ හරි ආයතන වලින් ඒගොල්ලන්ට කතා කරලා කියනවා අපේ මේ බ්‍රාන්ච් වල මෙන්න මේ දේවල් ඔයගොල්ලෝ දාලා තියෙන උපාංග වල මේ දේවල් වැඩ කරන්නේ පොඩ්ඩක් ඇවිල්ලා බලන්න. හරිද? එතකොට ඒ වගේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. එතකොට මේන්ටනන්ස් එකේදී වෙන්නේ ඇවිල්ලා ඒ ප්‍රශ්න තියෙන දේවල් ෆික්ස් කරලා
ඊට පස්සේ සමහර ෆික්ස් කරගන්න බැරි දේවල් තියෙනවා. ඒගොල්ලෝ ඒවා මාක් කරගෙන ගිහිල්ලා ඊළඟට ඒවට වමනා කරන අප්ඩේට් හදලා ආපහු software ගෙනල්ලා install කරනවා. නැත්නම් අලුත් hardware කොටස් ගෙනල්ලා සවි කරනවා වගේ දේවල් කරනවා. හරි. එතකොට මෙන්න මේ ෆේස් එකේදී නැත්නම් මේ අවධියේදී කරන්නේ හුඟක් වෙලාවට ඒගොල්ලන්ගේ ඊළඟ version එක plan කරන එක. software එකක් නම් ඒකේ version 1 එක තමයි දාන්නේ. නැත්නම් සමහරව කියනවා 0.0. ඔය software හදන අය ඒව නම් කරන්නේ එහෙමයි 0.0. ඊළඟට කස්ටමර් කියනවනේ මේ software එකේ මෙන්න මේ දේවල් අපිට උවමනා විදිහට වැඩ කරන්නේ නැත්නම් මෙන්න මේ වගේ දේවල් මේ software එකේ තිබ්බනම් හොඳයි. හරිද? අන්න එහෙම කිව්වනාට පස්සේ මේ software එක හදන කම්පැනි මොකද කරන්නේ? ඒවා මාක් කරගෙන ඒගොල්ලෝ software එක තව අලුත් වැඩියා කරනවා. අප්ඩේට් කරනවා. කරගොල්ලෝ නැහැ කියන නැත්නම් ඒගොල්ලන්ට උවමනයි කියලා හිතන තව item දාලා ඒගොල්ලෝ software එක අප්ඩේට් කරනවා. අප්ඩේට් කරලා version 0.1 කියලා ඊළඟට ගෙනල්ලා ආපහු install කරනවා ඊළඟ software එක. හරිද? ඔන්න ඔය වගේ දේවල් තමයි maintenance වලදී එන්නේ. හරිද? බලන්න මේක කියනවා නැත්නම් මේ පියවරේදී අලුතෙන් හඳුනාගත් පරිශීලක අවශ්‍යතා අනුව පද්ධති නිර්මාණය. ඒ කියන්නේ අප්ඩේට් කරනවා ඒගොල්ලන්ගේ සිස්ටම් එක. පද්ධති පරීක්ෂණයේදී හඳුනා නොගත් පද්ධති පරීක්ෂණය කියන්නේ මෙතන සිස්ටම් ටෙස්ටිං එකේදී හඳුනා නොගත් නමුත් පද්ධතිය ක්‍රියාවට නැංවීමේදී හඳුනාගත් සුළු ගැටලු වලට පිළියමේදී. ඒ කියන්නේ ඩිප්ලොයිමන්ට් එකෙන් පස්සේ හඳුනාගත්ත පොඩි ප්‍රශ්න තියෙනවා නම් ඒවට විසඳුම හොයාගන්න එක. හරිද? ඊළඟට අලුතෙන් එන ටෙක්නොලොජි එකත් එක්ක ඒගොල්ලන්ගේ සිස්ටම් එක අලුත් වැඩියා කරනවා. හරිද? අන්න ඒක තමයි මේකෙදි කියන්නේ. රයිට්. ඔන්න ඔය ටික තියෙන්නේ. හරිද? ඔය ටික පොඩ්ඩක් ආපහු කියවලා ඔලුවට දාගන්න. හරි. ඊළඟට මෙන්න මේ ටික. ඔයගොල්ලෝ මගෙන් ඉල්ලපු ටික. පද්ධති සංවර්ධන ආකෘති. ඕකෙදි ඔය තියෙන්නේ අර ජීවන චක්‍රයම තමයි පද්ධති සංවර්ධන ජීවන චක්‍රයම තමයි ඒක ක්‍රියාත්මක කරන විදි කිහිපයක් තමයි මේ තියෙන්නේ. හරි. ඒක එකක් තියෙනවා දියැලි ආකෘතිය, ඊළඟට පුනර්කරණ වෘද්ධි ආකෘතිය, මූලාදර්ශ ආකෘතිය නැත්නම් සර්පිල ආකෘතිය. ඕකේ ඔයගලන්ට මේ පළවෙනි දෙක විතරයි තියෙන්නේ. හරිද? ඒකේ මේ දියැලි ආකෘතිය කියන එකේ වෙන්නේ දියැලක් ගලාගෙන යන විදියට. හරි. දියැලක් ගලාගෙන යන්නේ කොහොමද? උඩ ඉඳන් පල්ලෙහාට. හරිද? ඒ උඩ ඉඳන් පල්ලෙහාට ගියපු වතුර ටික ආපහු උඩට යන්නේ නැහැ. උඩ ඉඳන් පල්ලෙහාට එනවා එතන ඉවරයි. දියැල ඉවරයි. ඒ වගේ තමයි මේකත්. අර පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ තියෙන පළවෙනි කොටස මුලින් සිද්ධ කරනවා. දෙවෙනියට තියෙන එක ඊළඟට, තුන්වෙනියට තියෙන එක ඊට පස්සේ, හතරවෙනියට තියෙන එක ඊට පස්සේ, පස්වෙනියට තියෙන එක ඊට පස්සේ, හයවෙනියට තියෙන එක ඊට පස්සේ. ජීවන චක්‍රය ඉවරයි. හරිද? දැන් මේකේ ජීවන චක්‍රය වුණාට රවුම කැරකි තියෙන්නේ නැහැ. ඒක උඩ ඉඳන් පල්ලෙහාට ආව එතන ඉවරයි. හරිද? හැබැයි මේක තව පොඩි සිස්ටම් එකක් තියෙනවා බලා ගන්න මේක. හරිද? දියැලි ආකෘතිය කලාප ලෙස පද්ධති සංවර්ධන තොරතුරු පද්ධතිය සඳහා උදාහරණයකි. ජීවන චක්‍රයේ පියවර රේඛීය ලෙස ක්‍රියාත්මක කිරීම දියැලි ආකෘතියෙන් පෙන්වා දෙයි. මෙම ආකෘතිය මගින් පද්ධතිය ගොඩනැගීමේදී මෙන්න මේ ටික පොඩ්ඩක් මතක තියාගන්න. පළමුව අවශ්‍යතා හොඳින් හඳුනාගත යුතුයි. ඒ කියන්නේ මෙන්න මේක පළවෙනි එක. හරි. අවශ්‍යතා හොඳින් හඳුනාගත යුතුය. ඒකේ
ඒක විශේෂ කළත් කියන්න හේතුවක් තමයි මොකද මේක අතරමැදදී නවත්තලා ආපහු ඉස්සරහට යන්නේ. පළවෙනි පියවර ඉවර වුණාට පස්සේ තමයි ඊළඟ පියවර පටන් ගන්නෙ. ඒතකොට ඊළඟ පියවරේදී ආපහු අපිට අර කමත ගුණානි කියලා ආපස්සට ගිහලා හදන්නේ. ඒකින්ද පළවෙනි පියවරේදීම හරියටම මෙන්න මේක තමයි අපි හදන්නේ කියලා තීරණය කරලා තමයි ඊළඟ පියවරට එන්නේ. එතකොට ඊළඟ පියවරේදී ඒ පියවරේදී කරන්න ඕන වුමනා කරන ටික ඔක්කොම කරලා ඉවර වුණා කියලා හරියටම ෂුවර් කරගත්තට පස්සේ තමයි කියන්නේ පළවෙනි පියවර මොකද්ද? අවශ්‍යතා හඳුනා ගැනීම. එතකොට ඒ අවශ්‍යතා හඳුනා ගැනීම කියන පියවරේදී ඒගොල්ලෝ අන්තිම ඩිසිෂන් එකකට එනවා. හරි. මෙතනින් එහාට අපිට තව අවශ්‍යතා හඳුනා ගන්න දෙයක් නැහැ. අපිට උවමනා කරන ටික ඔක්කොම අපි හඳුනාගෙන ඉවරයි. එහෙනම් ඊළඟ පියවරට එනවා. designing the solution. එතකොට සිස්ටම් එක ඩිසයින් කරන එක තමයි කරන්නේ. එතකොට මේ පියවරේදී අන්තිමට ඒගොල්ලෝ තීරණය කරනවා හරි. අපේ සිස්ටම් එක මෙන්න මේ විදිහට තමයි වැඩ කරන්න ඕනේ. මෙන්න මේ software තමයි තියෙන්න ඕනේ. මේ hardware ටික තමයි තියෙන්න ඕනේ. එතකොට මේ software අතර මෙහෙම තමයි දත්ත හොමාරු වෙන්න ඕනේ. මෙන්න මේ වගේ units තමයි අපි ඩිසයින් කරන්න ඕනේ. එක unit වලින් data pass වෙන්නේ මෙහෙමයි. ඊට පස්සේ අන්තිමට අපි ටෙස්ට් කරන්න මෙන්න මේ ටෙස්ට් ටික තමයි අපි කරන්න තියෙන්නේ. කොහොම කියලා design the solution කියන පියවර සම්පූර්ණයෙන්ම ඉවර වෙනකම් උතෙන්දි කරලා ඉවර කරලා තමයි ඊළඟට coding the solution කියන එකට එන්නේ. හරිද? එතකොට coding the solution කියන එකට ආවට පස්සේ ආයි මතක් වෙලා ඊළඟ පියවරට යන්නේ අපිට මෙන්න මේ කොටස දාන්න අමතක වුණා කියලා. එහෙම එකක් මේකේ කරන්න බෑ. හරිද? තුන්වෙනි ෆේස් එකට ආව කියන්නේ දෙවෙනි ෆේස් එක අනිවාර්යෙන් සම්පූර්ණයෙන්ම ඉවර කරලා තමයි තුන්වෙනි එකට එන්නේ. ඇයි එහෙම කරන්නේ? මොකද මේක දියැලක් විදියට තමයි යන්නේ. දියැලේ වතුර උඩ ඉඳන් පල්ලෙහාට වැටෙද්දි අතරමැදදී එක්ක වයුරට ගිහිල්ලා එනවා කියලා එහෙම වෙන්නේ නැහැනේ වතුර. ඒ වගේ පළවෙනි කොටස ඉවර වුණාම දෙවෙනි එක ඒකේ වුණාම තුන්වෙනි එක. ඒතර හරි කෝඩ් කියන ෆේස් එකට එන්නේ designing the solution කියන එක ඉවරනාට පස්සේ. හරි. එතකොට කෝඩ් එක ඉවරනාට පස්සේ ටෙස්ටිං කියන එකට යනවා. ඒකට ටෙස්ටිං ටික ඔක්කොම ඉවරනාට පස්සේ ඩිප්ලොයිමන්ට් කියන එකට යනවා. ඩිප්ලොයිමන්ට් එක ඉවරනාට පස්සේ මේන්ටනන්ස් කියන එකට එනවා. එතකොට මේන්ටනන්ස් කියන එකට ආවට පස්සේ සාමාන්‍යයෙන් නම් ඒක මේන්ටේන් කරන එක තමයි කරන්නේ. ඒතකොට මොනවා හරි ප්‍රශ්න ආවොත් ඒ වෙලාවේ ඒක හදලා දෙනවා. හරිද? හැබැයි ওই වෝටර්ෆෝල් එකේම තව එකක් තියෙනවා ළමයි. ඒකේ පොඩ්ඩක් ඉස්සරහට ආපු. ඒ කියන්නේ මේ මොඩල් එකේ පොඩ්ඩක් දියුණු කරපු එක තමයි මේන්ටනන්ස් වලදී අපි හඳුනාගත්තොත් අපිට මෙන්න මේ දේවල් මේකේ මගේ අරුණ නේද කියලා. එතකොට මොකද කරන්නේ? ඒගොල්ලෝ ආපහු අර මුලම ඉඳන් ආපස්සට කියන්නේ මේන්ටනන්ස් කියන තැනට ආවට පස්සේ ඒගොල්ලෝ දැනගන්න ඕනේ අපේ මේ software එකේ මෙන්න මේ දේවල් මදි. මේ වගේ දේවල් කස්ටමර් ඉල්ලපුවා නෙමෙයි මෙතන තියෙන්නේ. එයාට මේ වගේ තව දේවල් තිබ්බනම් හොඳයි. හරිද? ඒතර මොකද කරන්නේ? ආපහු මේගොල්ලෝ waterfall method එක මුල ඉඳන් පටන් ගන්න. එහෙම සිස්ටම් එකකුත් තියෙනවා. හරි. අන්න ඒක තමයි මෙන්න මෙතනදි මේ කියන්නේ පද්ධති ස්ථාපිත කර භාවිතා කරන විට නව අවශ්‍යතා මතුවිය හැකිය. එවිට පළමුවෙනි පියවරට නැවත ගොස් එම අවශ්‍යතා සපුරා ගැනීමට මෙම ක්‍රියාවලිය පුනර්කරණය කර හැකිය. හරිද? එතකොට ඇත්තටම waterfall method එකේදී එහෙම ආපස්සට ගිහිල්ලා එහෙම කරන්නේ නැහැ. ඒ වුණාට waterfall method එකේ තව දියුණු කරපු ආකෘතියක් තියෙනවා. ඒකෙදී ඒගොල්ලන්ට ආපහු මුලින්ම waterfall method එක follow කරන්න පුළුවන්. එහෙම සිස්ටම් එකක්
මේවා ඉතින් ළමයි අනිවාර්යෙන් මේ විදිහට කරන්න ඕනේ කියලා නෑ. එක එක ආයතනවල එක එක විදිහට පාවිච්චි කරනවා. හරි. තමන්ට උවමනා කරන විදිහට තමන්ට ලේසි විදිහට තමයි ඒක කරන්නේ. හරිද? ඒක තමයි මේක කියන්නේ එක් පියවරක් සම්පූර්ණයෙන්ම අවසන් කිරීමෙන් පසු අනෙක් පියවර ආරම්භ වේ. හරිද? ඊළඟට මේකේ තියෙන ප්‍රශ්නේ තමයි සංවර්ධිත පද්ධති අවසාන ප්‍රතිඵලය දැක ගැනීමට හැකිවන්නේ අවසාන අධීරයේදී. ඒ කියන්නේ අර සොලියුෂන් එක අපි ඩිසයින් කරනවනේ දෙවනි ෆේස් එකේදී. ඒ ඩිසයින් කරපු සොෆ්ට්වෙයාර් එක මෙන්න මේ විදිහට තමයි යාගේ අවුට්පුට් සොෆ්ට්වෙයාර් එක එන්නේ කියන එක දැනගන්නේ අන්තිම පියවරේදී. සමහර විට අපි ඩිසයින් කරපු සොෆ්ට්වෙයාර් එක නෙවෙයි වෙන්න පුළුවන් එළියට එන්නේ. හැබැයි එහෙම වුණා කියලා කරන්න දෙයක් නැහැ. මේක අර රේඛීය ආකාරයකට ගමන් කරන පද්ධතියක් තමයි මේ තියෙන්නේ. හරි. ඉතින් අවශ්‍යතා හඳුනා ගැනීම, ඊට පස්සේ විසඳුම් සැලසුම් කිරීම, ඊට පස්සේ විසඳුම් ක්‍රියාත්මක කිරීම, ඒ කියන්නේ code in the solution කියන එක. ඊට පස්සේ විසඳුම් පරීක්ෂා කිරීම, ඊට පස්සේ පද්ධතිය පිහිටුවීම, ඊට පස්සේ පද්ධතිය නඩත්තු කිරීම. හරි. ඔය විදිහට තමයි waterfall method එක වැඩ කරන්නේ. හරි. සිම්පල් කතාව. right. ඊළඟට මේ පුනර්කරන වෘද්ධි ආකෘතිය කියන එකේදී මේකෙදිත් වෙන්නේ මෙන්න මේ ටිකම තමයි. මොකද්ද මේ ටික කියන්නේ? පද්ධති සංවර්ධන ජීවන චක්‍රයනේ මේ තියෙන්නේ. ඒ ටිකම තමයි වෙන්නේ. ඒක ක්‍රියාත්මක වෙන විදිය තමයි වෙනස් වෙන්නේ. waterfall එකේදී පියවරෙන් පියවර රේඛීය ආකාරයකට පළවෙනි පියවරේ ඉඳන් අවසාන පියවර වෙනකන් ආවා. මේ පුනර්කරණකේදී වෙන්නේ අර මම ඉස්සල්ලා කිව්වේ උදාහරණෙදී ඒගොල්ලෝ software එකේ අර 0.0 කියන version එක හදනවා. ඊට පස්සේ අර maintenance වලදී ඒගොල්ලෝ දැනගන්න ඕනේ මෙන්න මේ කොටස් මේ software එකේ නැහැ. මෙන්න මේ වගේ දේවල් මේ software එකේ තිබ්බනම් හොඳයි. අන්න එහෙම තීරණය කරපුවා ඒගොල්ලෝ ආපහු ඒ software එකට දාලා ඒ software එක අලුත් වැඩියා කරනවා කියලා. අන්න ඒකේ තමයි මේකට උදාහරණය. හරි. එතකොට ඒගොල්ලෝ දැන් මේකේ මේ එක රවුමක් යනවා කියන්නේ software එක හදලා ඉවරයි. හරිද? ඊළඟට software එකේ ඊළඟ version එක හදනවා කියන්නේ ආපහු මේ රවුම තව පාරක් යනවා. හරි. අපි උදාහරණයක් විදිහට ගමු Windows operating system එක. ඒකට මොකද වෙන්නේ Microsoft එකෙන් මෙන්න මෙතනින් තමයි පටන් ගන්න. හරි. Microsoft එකේ කට්ටිය එකතු වෙලා හිතනවා හරි. අපි මොකක් හරි operating system එකක් හදන්න ඕන. හරිද? කියලා ඒගොල්ලෝ plan කරනවා operating system එක හදන්න. හරිද? ඊට පස්සේ operating system එකට උවමනා කරන requirements මොනවාද කියලා කියන්නේ software එකට උවමනා කරන දේවල් ටික ඒගොල්ලෝ identify කරගන්න operating system එකට. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒක විශ්ලේෂණය හා සැලසුම් නැත්තම් analyzing and designing ඒ කියන්නේ designing the solution කියන එක තමයි. ඊළඟට ක්‍රියාත්මක කිරීම implementation මේ කියන්නේ code in the solution කියන එක. කෝඩ් කරාට පස්සේ මොකද වෙන්නේ? කෝඩ් කරාට පස්සේ ඒව ටෙස්ට් කරනවා. හරි. ටෙස්ට් කරනවා. ටෙස්ට් කරලා ඉවරලා මොකද්ද මේ ටෙස්ටිං එකේ තව කොටසක් තමයි මේ ඉවැලුවේෂන් කියන්නේ. ඒ කියන්නේ මොනවාද? උදාහරණයක් විදිහට කිව්වොත් මේ ටෙස්ටිං එකේ තියෙන අන්තිමට acceptance testing අන්න ඒ වගේ එක තමයි ඉවැලුවේෂන් කියලා කියන්නේ. කස්ටමර්ට දීලා බලනවා ඒ කස්ටමර් මේකත් එක්ක කොහොමද වැඩ කරන්නේ. හරි.
ඊළඟට මෙන්න මේකේ මේ තියෙන ඒවා තැන් ටික පොඩ්ඩක් ඔළුවේ පොඩි චිත්‍රයක් තියාගෙන යන්න. හරිද? මේ තියෙන තැන් ටික පොඩ්ඩක් මතක තියාගෙන යන්න. මේවා හිස්තැන් පුරවන්න දුන්නොත් මේ වචන ටික දාන්න පොඩ්ඩක් මතක තියාගෙන යන්න. හරි. අනිවාර්යෙන් මේක මෙහෙමයි කියලා නීතියක් නැහැ. ඒගොල්ලෝගේ පොතේ තියෙන හින්දා මේකෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. හරිද? එතකොට මේකේ තියෙන දේවල් ටික තමයි ලියන්න වෙන්නේ. හරි. හරිද? ඒතකොට ටෙස්ටිං කරලා ඉවැලුවේෂන් එකක් කරනවා. සාම්පල් යූසර්ස්ලට දීලා ඒක කොහොමද වැඩ කරන්නේ කියලා බලනවා. ඊට පස්සේ ඩිප්ලොයිමන්ට්. ඩිප්ලොයිමන්ට් කියන්නේ ඒක පබ්ලික් එළියට දානවා. එතකොට මිනිස්සුන්ට ඒක සල්ලි ගෙවලා අරගෙන පාවිච්චි කරන්න පුළුවන්. හරිද? ඊට පස්සේ දැන් මෙතන වෙනම පෙන්නලා නැහැ. මොනවාද? මේන්ටනන්ස් කියන එක පෙන්නලා නැහැ. ඒකෙදි මොකද වෙන්නේ? ඊට පස්සේ මිනිස්සු වැඩ කරන විදිහ සහ ඒකට දෙන කමෙන්ට් බලලා ඊට අමතරව දැන් මේගොල්ලෝ බලනවා හරි. දැන් මේ අපේ පළවෙනි ඔපරේටින් සිස්ටම් එක දාලා තියෙන්නේ. මේක තව වැඩි දියුණු කරන්න ඕන. ඒතර මොකද වෙන්නේ? ඒගොල්ලෝ ආපහු මේ software එක වැඩි දියුණු කරන්න උවමනා කරන details ආපහු මුලින්ම එකතු කරනවා. හරිද? මුලින්ම එකතු කරනවා කියන්නේ අලුත්ම ඔපරේටින් සිස්ටම් එකක් දැන් හදන්න දෙයක් නැහැ නේ. ඒගොල්ලෝ එකක් හදලා ඉවරනේ. දැන් මේ වෙලාවේදී ඒගොල්ලෝ බලන්නේ ඒගොල්ලෝ එළියට දාපු ඔපරේටින් සිස්ටම් එක වැඩි දියුණු කරන්න මොනවද දාන්න පුළුවන්. මොනවද උවමනා කරන දේවල් කියලා requirements identify කරගන්න. හරිද? ඊළඟට ඒක අලුත් වැඩියා කරන්න උවමනා කරන ඩිසයින් එක හදනවා. ඊට පස්සේ ඒ software එක අර අලුත් වැඩියා කරන්න උවමනා කරන කොටස් ටික කෝඩ් කරලා ඒ software එක අලුත් වැඩියා කරනවා. ඊට පස්සේ ඒක ටෙස්ට් කරනවා. හරිද? ඊට පස්සේ ආපහු ඩිප්ලොයිමන්ට් කියනවනේ. ඩිප්ලොයිමන්ට් කියන්නේ මොකක්ද? ඒගොල්ලන්ගේ දෙවෙනි version එක එළියට දානවා. ඊට පස්සේ ඒගොල්ලෝ බලනවා ඒක කොහොමද මිනිස්සු පාවිච්චි කරන්නේ. ඊට පස්සේ ඒක අලුත් වැඩියා කරන්න මොනවද කරන්න පුළුවන් කියලා බලලා ඊට පස්සේ ඒකට උවමනා කරන requirements උවමනා කියන එක තමයි requirement කියන්නේ. උවමනා කරන දේවල් identify කරගෙන ආපහු ඩිසයින් කරනවා. කොහොම තමයි ඒගොල්ලෝ දැන් මේකෙන් උගලන්ට තේරෙනවනේ මේක රවුමක් යනකොට ඒ software එක හදලා ඉවරයි. ඊළඟ රවුම යනවා කියන්නේ ඒකේ ඊළඟ version එක. ඊළඟ රවුම යනවා කියන්නේ ඊළඟ version එක. කොහොම මෙහෙම එක රවුමක් ගිහිල්ලා ඉවර වෙලා ඊළඟ රවුම යනවා කියන්නේ ඒ තිබ්බ software එක තව ටිකක් දියුණු වෙනවා. ඊළඟට තව රවුමක් යනවා කියන්නේ ඒ software එක තව දුරටත් දියුණු වෙනවා. හරිද? එතකොට ඌ රවුමක් යන්න මොකද වෙන්නේ? එක යන රවුමක් පාසා ඒ software එක වැඩි දියුණු වෙනවා. අන්න ඒක තමයි iterative කියන්නේ නැවත සිද්ධ වෙනවා. iterative increment කියන්නේ වැඩි වෙනවා. ඒ රවුමක් කැරකෙන වාරයක් පාසා ඒ software එක දියුණු වෙනවා. හරිද? සිස්ටම් එක දියුණු වෙනවා. හරිද? එතකොට XP එකේ ඉඳන් නැත්නම් අපි හිතමු 95 එකේ ඉඳන් එක රවුමක් ගියාට පස්සේ ඔන්න 98 ආවා. ඊළඟ රවුම ගියාට පස්සේ Windows Millennium ආවා. ඊට පස්සේ රවුමක් ගියාට පස්සේ 2000 හරි මොකක් හරි එකක්. ඊට පස්සේ තව රවුමක් ගියාට පස්සේ Windows XP. ඊළඟට ඒකේ තව රවුමක් ගියාට පස්සේ තව රවුමක් කියන්නේ මෙන්න මේ පියවර ටික කරලා ඉවරනාට පස්සේ Windows Vista. ඊට පස්සේ ආපහු මේකේ රවුමක් ගියාට පස්සේ Windows 7. හරිද? ඔහොම රවුමක් කැරකි මේ රවුමක් ගිහිල්ලා ඉවර වෙන වාරයක් පාසා ඒ සිස්ටම් එක අලුත් වැඩියා වෙලා තමයි එළියට එන්නේ. හරි. එතකොට මේකේ data මෙහෙන් දාලා ඒ කියන්නේ requirements identify කරලා ඒක plan කරලා ඔහොම රවුමක් ගියාට පස්සේ ඒක එළියට එන්නේ. ඒ කියන්නේ deployment එක මෙතන තියෙන්නේ. ඒ වුණාට මේක ඉස්සරහට යනවනේ මේ සිස්ටම් එක හැදීගෙන. ඒ යන වාරයක් පාසා මොකද වෙන්නේ? අලුත් version එකක් තමයි එළියට එන්නේ. හරිද? ඔන්න ඕක තමයි මේක වැඩ කරන විදිහ.
හරි. රයිට්. මේකේ තියෙනවා වැදගත් දේවල් ටිකක්. මෙම සංවර්ධන ආකෘතියේ ප්‍රධාන අදහස වන්නේ එක්වතාවකට කුඩා කොටසක් බැගින් නැවත නැවත පුනර්කරණය වන්නා වූ කියන්නේ ඉටරේටිව්. සහ සෑම පුනර්කරණයකමදීම වැඩි දියුණු වන්නා වූ ඉන්ක්‍රිමෙන්ටල් මම ඉස්සෙල්ලා කිව්වේ ඒක වන්නා වූ ආකාරයට පද්ධතියක් සංවර්ධනය කිරීම. හරිද? දැන් Microsoft එක එකපාර Windows 10 හදන්න හිටියනම් වෙන්නේ නැති වැඩක් නේ. ඒගොල්ලෝ මුලින්ම කරේ ඒගොල්ලන්ගේ පළවෙනි DOS operating system එක එළියට දාපු එක. ඊට පස්සේ Windows මට මතක නැහැ පළවෙනි මේක 1.0 වෙන්න ඕනේ. මට මතක 3.0 වල ඉඳන් 3.0 තියෙනවා කියන අනිවාර්යෙන් 1.0 තියෙන්න ඇති. ඉතින් ටක් ගාලා බලන්න ඕන. yes Windows 1.0 තිබිලා තියෙනවා. හරි. එතකොට Windows 1.0 2.0 3.0 ඊට පස්සේ maybe 95 98 XP ඔය වගේ පුනර්කරණය වෙවි ඉන්ක්‍රිමන්ට් වෙවි ඇවිල්ලා තියෙනවා. හරිද? ඊළඟ එක පද්ධති සංවර්ධකයි. ඒ කියන්නේ සිස්ටම් ඩෙවලොපර්ස්ලා තමන්ට පෙර පියවරේදී ලබාගත් දැනුම භාවිතයට ගත හැකි වීම ආසියක්. මේ කියන්නේ මේකේ දැන් මෙහෙම රවුමක් යනකොට ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලන්ට අතපහුව වෙච්ච ඒවා මොනවාද? කරන්න බැරි වෙච්ච ඒවා මොනවාද? ඒගොල්ලන්ගෙන් වෙච්ච වැරදි මොනවාද? අන්න ඒ දැනුම පාවිච්චි කරනවා ඊළඟ රවුමේදී. ඒ කියන්නේ ඊළඟට මේ වටේ මේක යනකොට ඒ software එක අලුත් වැඩියා කරන්න නැත්නම් ඒ software එක තව දුරටත් හොඳට හදන්න අර කලින් ගත දැනුම පාවිච්චි කරනවා. හරි. ඊළඟට මෙහි ප්‍රධාන පියවර ආරම්භ වන්නේ පද්ධතියේ අවශ්‍යතාවක් සරලව ක්‍රියාත්මක කිරීමෙන්. හරිද? ඒ කියන්නේ පද්ධතියට උමනා කරන මොකක් හරි අවශ්‍යතාවයක් හඳුනාගෙන ඒක හදන එකෙන් තමයි මේක පටන් ගන්න. හරිද? ඊළඟට කියනවා පද්ධති සම්පූර්ණයෙන්ම සංවර්ධනය වනතුරු පුනර්කරණය වෙමින් වැඩි දියුණු කෙරේ. හරි. ඒ කියන්නේ සිස්ටම් එක දැන් Windows වගේ දැන් ඔපරේටින් සිස්ටම් එකක් නම් එහෙම සම්පූර්ණයෙන්ම සංවර්ධනය වෙලා ඉවර වෙන්නේ නැහැ. ඒකෙන් තියෙන ඔය ස්පයිරල් එකක් වගේ කවදාවත් ඉවර වෙන්නේ නැති එකක්. හරිද? නිකන් ඔයගලන්ට තේරෙන්න උදාහරණයක් විදිහට තමයි ඒක කිව්වේ. සාමාන්‍යයෙන් ඉතින් අපි දන්න ඔය ෆේමස් බ්‍රෑන්ඩ් තියෙන්නේ iPhone, Windows ඊට පස්සේ මොනවාද Tesla car හරි. ඒ වගේ අපි දන්න ලොකු බ්‍රෑන්ඩ් වල තියෙනවා ඒ සම්පූර්ණයෙන් ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එක හදලා ඉවරයක් වෙන්නේ නැහැනේ. අපේ අන්තිම ප්‍රොඩක්ට් එක මේක කියලා ඒගොල්ලෝ එහෙම දාන්නේ නැහැනේ. ඒගොල්ලෝ අවුරුද්දකට සැරයක් එක ඒවා හදා එළියට දෙනවා. ඒතකොට මිනිස්සුත් ඒ අලුතෙන් එන ඒවා ගන්නෙ ඒකනේ. නැත්තම් අපේ ප්‍රොඩක්ට් එක මෙච්චරයි මෙතනින් එහාට නැහැ කිව්වට පස්සේ ඒ බ්‍රෑන්ඩ් එක එතනින් ඉවරයි. ඉතින් ඒගොල්ලොත් මොකද කරන්නේ? අලුතෙන් රික්වයර්මන්ට්ස් හොයා ඒගොල්ලන්ගේ සිස්ටම් එක අලුත් වැඩියා කර දෙන එක තමයි කරන්නේ. හරිද? හැබැයි මේ සිස්ටම් එකේ අරමුණ තමයි පද්ධති සම්පූර්ණයෙන්ම සංවර්ධනය වනතුරු පුනර්කරණය කරමින් වැඩි දියුණු කිරීම. හරිද? ඊළඟට සෑම පුනර්කරණයකදීම පද්ධතියේ සැලසුමෙහි වෙනස්කම් සිදු කරන අතර නව ක්‍රියාකාරීත්වයන් එකතු වේ. හරිද? දැන් පළවෙනි රවුම ගියාට පස්සේ හරිද? මුලින්ම හඳුනාගත්ත රික්වයර්මන්ට්ස් ටික හදලා ඉවර කරනකොට ඒගොල්ලෝ දන්නවා මේ පද්ධතියට මෙන්න මේ වගේ කොටස් තව එකතු වුණා නම් හොඳයි.
හරිද? එතකොට අර කලින් තිබ්බ රික්වයර්මන්ට්ස් නෙමෙයි අලුත් රික්වයර්මන්ට්ස් ටිකක් තමයි තියෙන්නේ. එතකොට ඒක තමයි ඒගොල්ලෝ ඊළඟ රවුමේදී හදන්නේ. එතකොට ඒක හදලා ඉවරනකොට ඒගොල්ලන්ට තේරෙනවා හරි මේකට මේ සිස්ටම් එකට දැන් මෙන්න මේ වගේ දේවල් තිබ්බනම් තව හොඳයි. අන්න ඒක තමයි අලුත් රික්වයර්මන්ට් එක. එතකොට ඒක තමයි ඊළඟ රවුමේදී හදන්නේ. ඒක ඉවරනකොට ඒ කියන්නේ ඒ රවුම ඉවරනකොට ආයි දැනගන්නවා හරි. එහෙනම් මේ software එකට මෙන්න මේ වගේ ෆීචර්ස් ටිකක් තිබ්බනම් හොඳයි. ඔන්න ඔහොම ඕක රවුමක් පාසා අලුත් ෆීචර්ස් ඇඩ් වෙන එක තමයි වෙන්නේ. හරිද? ඔන්න ওই ටික තමයි ඕකේ තියෙන්නේ. හරි. මට දැන් මම මේ වීඩියෝ එක දැන් දාන ඔන්ලයින් මේක බලලා ඉවරලා මට ටක් ගාලා කියන්න මේකේ ප්‍රශ්නෙකුත් ඔයගලන්ට කරලා විභාගේ තියෙන ප්‍රශ්නයක් මේකෙන් කරලා පෙන්නන්නද නැත්නම් ඔයගලන් බලන්න 2018 වගේ මේකේ ප්‍රශ්නයක් තිබ්බා දැන් මේ කියපු ටිකත් එක්ක පොඩ්ඩක් බලන්න ඒක කරගන්න පුළුවන්ද කියලා තේරෙන්නේ නැත්නම් මට කියන්න මම ටක් ගාලා ඒකට තව වීඩියෝ එකක් දාන්නම්